तो अरहतो सम्मा सम्बुद्धस्स सुदुद्दसं सुनीपुनं यत्त काम निपातनं चित्तं रक्खेत मेधावी चित्तं गुत्तं सुखावहंति। सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्ने भाग्यवत බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍ය කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්ම දේශනා කරලා තියෙන කාලයක පින්තුන් සෝදානම් වන්නේ ඒ උතුම් සද්ධර්මින් විදක් කෙටියෙන් නම් ශ්‍රවණය කරන්නට. පින්න්නේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි රෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. ගාල්ල අක්මීමන කොටගොඩ පන්සල පාරේ පදිංචි කේ.ජී. මාතුපාලි මිය විසින් 2021 11 වන දින පැවැත්වෙන අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් තියෙනවා. අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන්නේ මීට වසර 56කට පෙර මියගිය මීගොඩ ලීලාවතී මවටත් වසර 16කට පෙර මියගිය කේ.ජී. පීටර් පියාණන්ටත් වසර 23කට පෙර මියගිය රූපානන්ද බටුවන්තුඩාව ස්වාමි පුරුෂයාටත් පින් අනුමෝදන් කිරීම සඳහා අද දවසේ මේ දේශනාව සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන් වන බී.කේ. කරෝලිස් අප්පුහාමි පියාණන්ටත් කේ.ජී. ජේන්නෝනාමවටත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන් සහ සංසාරගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම් සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක දැන් ගොඩාක් අය මේ වෙනකොට භාවනාව කියනකොට යොමු වෙලා ඉන්නේ. භාවනා වැඩසටහන් නොඑක් තැන්වල තියෙනවා, නොඑක් තැන්වල භාවනා ගම්මාන ඉදිහින් පවතිනවා, නොඑක් විදිහට භාවනාවන් අන්තර්ජාලය හරහා සිද්ධ වෙනවා. දැන් බුදුදහමේ යෝගාවචර කියන එකේදී සමහරුන්ට පොඩි ගැටලුවකුත් තියෙනවා. දැන් සමහරෝ ටිකක් ඕලාරික ධර්මකුත් දේශනා කරනවා පේනවා මෙහෙමයි දිනදා ජීවිතයේදී අපි සාමාන්‍ය විදිහට හිත තියාගෙන හිටියාම ඇතිය. මානසික අසහන වලින් මිදෙන්න මේ විදිහට ජීවත් වෙන්නේ අරකයි මේකේ කියලා తాවකාලික බෙහෙත්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ අපි ඒ తాවකාලික බෙහෙතකට යට වෙලා අපේ ජීවිතේ නවත්ත ගත්තොත් යම් තැනක අපිට නැති වෙන්නේ බුද්ධෝත්පාද කාලේ. ඒක අපි ධර්මයට ආවේයයි හොඳට මතක තියාගන්න. අපි ධර්මයට එනකොට අපිට තිබ්බ වේට් එක දැන් නැති වෙන්න බෑනේ. අපි ධර්මයට එනකොට බුදු අම්බෝ මේ සසර දුකයි මට සසරෙන් ඈතර වෙන්න තියෙනවා නම් හොඳයි කියලා. දැන් මම මහාන වෙනකොට මගේ අම්මා ඔක්කොම අතහැරලා දාලා ඒ එක්තරා හයියක තමයි මේ ගමන ආවේ. ඒ ආපු ගමනේ හයිය මගේ යනකොට බහිනවා කියන්නේ මට මනුෂ්‍ය ජීවිතය අමතක වෙනවා කියන එකනේ. මම පැවිදි වුණේ මේ සසර යනවා, සසර යන එක දුකක් කියලා. ඒ සසර යන්න තියෙන කතාවේදී මේ වගේ දුක් පීඩා විඳින්න වෙනවා කියලා දැනගෙන ඒක යම් කිසියකින් දැන් මම ප්‍රෞර්ජාවටපත් වෙලා කියලා අනේ ඉතින් එක්ක කොහොමත් එකයි මේ ජීවිතේ සනීපෙට ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා කියන්නේ අර අපි ආපු විඳපු ජීවිතය අමතක කරනවා කියන එක. පිටුතර ඒක පුදුමයක් නෙමෙයි. සාමාන්‍යයෙන් මම ඔබට හොඳ උපමාවක් කියන්න. හමුදාව ගන්න. හමුදාව තමයි හොඳම උපමාව මේක. හමුදාවේ පාඨමාලා කාලයක් ගෙවෙන්නේ හරීම මේ දුෂ්කරව. ඒ කියන්නේ හමුදාවේ පාඨමාලා කාලයක් සාමාන්‍යයෙන් දරුවෙක්ව වෙනස් කරන තැන ඒක හරි දුෂ්කරයි. සමහරක් වෙලාවට මට මතකයි කාලයක මම මෙහෙම කළා ගිහිල්ලා යට ඇඳක මම හිටියා. මම මෙහෙම එකේ ඉඳන් 80ට මාස 3කින් එක නිවාඩුවක් හම්බ වෙනවයි කියලා මම මේවට මතක් වෙච්ච දෙයක් කියන්නේ. දින 180ක් ලියාගෙන දවසට එක ගානේ කැපුවා. කොයි කවදාද ගෙදර යන්න පුළුවන්. ඒ කාලේ ගෙදර ගිහිල්ලා සතියෙන් ආපහු කඳවුරක් දක්වා යද්දි අර ෆිට් එක නෑ. කියන්නේ හමුදාව කියලා එකක් නැහැ. ඒ යුදරහසලි කරනවා නෙමෙයි. හරිද? මම මේ කියන්නේ සාමාන්‍ය මිනිස්සුගේ හිතේ ස්වභාවය.
හැබැයි පාඨමාලාව ඉවර වෙලා පාස් අවුට් වෙලා ඔක්කොම වෙලා එළියට ආවට පස්සේ පාඨමාලා කාලයට ලෝභ කරනවා. ඒ කාලේ අපි හිටියේ මේමයි අම්මේ ඉතින් මේවා කරා අරවා කරා මේවා කරා. හැබැයි ඒවා කරපු වේදනාව ඒ කාලේ අපි වින්දා. අර වගේ පැන්න මේ වගේ පැන පයින්නකොට කකුල් දෙදිච්ච ඒවා ඒ රිදිලා රැට බාම් ගාපුවා ඒ ටික මතක් වෙන්නේ නැහැ. බූට් දාලා තියෙන්නේ අරමයි මෙහෙමයි කිව්වට ඒ බූට්ස් ගලවනකොට ඇඟේ තිබ්බ මස් හැම කැලිත් එක ගැලවිච්ච මතක් වෙන්නේ නැහැ. නියපොතු කුණු වෙලා වැටිච්ච මතක් වෙන්නේ නැහැ. බූට්ස් වලට කකුල් දෙදිච්ච අපිට මතක් වෙනවා අඩුයි අපි අර ඒකේ ගන්න පුළුවන් වෙන එකක් අරගෙන වෙන කෑල්ලක් අරගන්න. ජීවිතේ හැමෝම කරන්නේ ඕක. හැමෝම ජීවිතේ එක එක දුක් වලට මුහුණ දීලා පළවෙනි දරුවා හැදීම දුකක්. හැබැයි ඒක ගැන අභිමාණයෙන් කතා කරනවා මේ දුක අමතක කරලා වගේ. අපි මානසිකව මනසෙන් තේරුම් ගත යුතු ප්‍රඥාවෙන් දත යුතු කෑල්ලක් තමයි කොටසක් තමයි අපි ජීවිතේ දුක් විඳිනවා කියන්නේ. ඒක අහුවෙන්නේ ආස්වාදයේ කියන එකට වෙහිලා තියෙන රේරුකාණ සයනස් ලස්සන උපමාවක්. විස පෝපු කේක් ගෙඩියක් වගේ. අයිසිං දාලා පොඩි ගෙඩි දාලා තිබ්බට මොකද විස පොවලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් මේ කේක් ගෙඩියට රැවටිලා මේ කේක් ගෙඩිය කෑවොත් මොකද වෙන්නේ? විස ශරීරගත වෙලා මරණාසන්න වේදනාවකටපත් වෙලා මරණයට පාපත් වෙන්න පුළුවන්. සමේ විස පෝපු කේක් ගෙඩිය අයිසිං කෑලි වලට පොඩි චොකලට් කෑලි වලට පොඩි පීනට්ස් කෑලි වලට පොඩි එක අයිටම්ස් වලට ටෙඩි බෑල් හදලා තිබ්බා කියලා හාව හදලා තිබ්බා කියලා ස්ට්‍රෝබෙරි ගහලා තිබ්බා කියලා ඒවට රැවටෙන්න එපා. මොකද මේ ජීවිතයේ ආස්වාදයක්සේ පෙනුනට මේ ජීවිතය ආදීනව සහිතයි. ඒක අපි පිළිගන්න එපේ. මම කියන්නේ ඔබට ජීවිතයේ හොඳ කතාවක් තමයි මේ. ඔබ දැකලා තියෙන අර MRI මැෂින් කියලා එකක් තියෙනවා. MRI එක. ඔය MRI එකක් ඇතුළට යන්න. මම හිතන්නේ මේ අවස්ථාව හැමෝටම උදා වෙන අවස්ථාවක් නෙමෙයි. හරි වටිනවා. ජීවිතේ තේරුම් ගන්න. MRI එකක් ඇතුළට යනකොට පොඩි ස්ටූල් එකක් වගේ තියෙනවා. ස්ටූල් එක වගේ එකට දාලා අත පය ඔක්කොම අරවට තියලා හේතු කරලා මූණට දැලකුත් දානවා. මොකද දැඟලුවොත් වදිනවනේ. පින්වත්නි මම නිකමට කියන්නේ මේක වේදනාවක් නේ ජීවිතේ. තම කතාව මේක වේදනාවක්. පුටු සෙටියක් යටට වෙලා පැය භාගයක් ඉන්න බැරි අපිට සිද්ධ වෙනවා අර වගේ MRI මැෂින් එකක් ඇතුළට ඔළුව දාලා යකඩ කෑල්ලකුත් දාලා පින්වතුනි පැය විනාඩි 45ක් විතර ඉන්න. විනාඩිය මේ ගියා ගත්තාව නෙමෙයි. පළවෙනි පරීක්ෂණය සඳහා විනාඩි 2ක් ගත වෙනවා කියනවා. දෙවෙනි පරීක්ෂණය සඳහා 5ක් ගත වෙනවා කියනවා. දැන් හිතෙනවා දැන් ඉවර ඇති කියලා. ආයි කියනවා තුන්වෙනි පරීක්ෂණය සඳහා 4ක් ගත වෙනවා. 6 7 8 9 10 කීයක් කරනවා? ඒ ඇතුලේ ඒක ඇතුලේ එන සද්ද ඒක ඇතුලේ මහා විශාල සද්දයක් එනවා. ඒකෙන් කන පරිස්සම් කරගෙන කනටත් එකක් ගහලා යවන්නේ හෙඩ්ෆෝන් එකක් වගේ. ඒකට කන රිදෙනවා දාන් ඉඳලා එළියෙන. කන රිදෙනවා ඒක දාන් ඉන්න බෑ. මේවත් එක්ක රිදෙනවා. දැන් මේ පොඩි වේදනාව ජීවිතේ දුකක්. ඒ පැය භාගය ඇතුළත ඇත්තටම තමන්ගේ හුස්ම හිර වෙන්න එනවා වගේ දැනෙන්න පුළුවන්. බය වෙන්න එපා මේක කරගන්න. හරිද? මේක රිදෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් මේ එක්ස්රේ එකක් ගන්නව තරම්වත් ඉෆෙක්ට් එකකුත් නෑ මම දන්න විදිහට. ඇල්පෙනෙත් එකකින් අයින්ව තරම් රිදීමකුත් නෑ. එකම දේ පැය භාගයක් එක තැනකට වෙලා ඉන්න වෙනවා. එකතර පොඩි අස්ස මිනිස්සු ජීවිතේට බයයින් මිනිස්සු හිතන්නේ තමන් මැරෙන්න එකයි යනවා වගේ. ඕකෙන් නැගිට්ටාම සිහි නැති වෙනවා කට්ටියට. ඕකෙන් නැගිට්ටාම සිහි නැති වෙනවා. එයි අර එක තැන ටිකක් වෙලා ඉඳලා බය වුණොත් ඔබන්නේ කියලා කෑල්ලක් අතට දෙනවා. කියන්නේ පින්වතුනි ජීවිත යුද්ධය. දැන් ඒ නිසා මේ ජීවිත යුද්ධය කියන මේ ජීවිතය ඇතුලේ තියෙන දුකින් මිදෙන්න තමයි අපි නිවන් අවබෝධ කරගන්නේ. ඒක ජීවිතය ඇතුලේ ඒ ඉස්කෝලේ යන කාලෙත් එමානේ අපිට ඉස්කෝලේ කාලෙට යන්න තියෙනවා. ලැජ්ජ නැති කතාවක් නේ මගේ පින්වත්නි කියන්නේ. හරිද? 12 ඉඳන් එකමාර වෙනකන් ඇඟිලි ගැන හිටපු අපි අන්තිම පීරියඩ් එකේ යෝවාද තම්පව රෝමනු ජේසු කියන්න කලින් බෑග් එකත් එළියට දාගෙන ගේට්ටුව ගාවට දුවපු අපි පුළුවන් තරම් උදේට නැගිටලා බඩ රිදෙන ඔළුව රිදෙනවා කියලා ඉස්කෝලේ යන්න බෑ කියලා බොරු කියපු අපි කියන්නේ සමස්තයට විතර ඔක්කොම මේක කරනවා සාමාන්‍ය. හරි.
ඉස්කෝලේ ගියාට පස්සේ කම්මැලි කියලා හිතුනොත් බඩ රිදෙනවා ඔළුව රිදෙනවා කියලා ඔළුවේ ඩෙස් එක ගහගෙන ආයි අම්මා හරි කවුරු හරි ඇවිල්ලා ගෙදර එක්ක යනකම් බලන් ඉන්න අපි දැන් කියනවා මට ඉස්කෝලේ කාලේට යන්න තිබ්බන මොකෝ ආපහු ඉවර වෙනකන් ඇවිල්ලා ඉගෙන ගන්න ඉන්නද මට මතකයි මම ඕලෙවල් කරලා එළියට ඇවිල්ලා පොත් බෑග් එක අතට ගත්තා ආයි නම් ඕලෙවල් පාස් වුණත් ඉස්කෝලේ නැහැ කියලා ඉතින් අවුරුදු 11ක වේදනාව තමයි දැන් අපි නිමා කරන්නේ ඒ වේදනාවට ආයන් හිනව වන්නේ පයක වේදනාවක් පේන්ෆුල් හරි දරුවෙක් හම්බ වෙන එක දැන් හිතන්න දැන් අර මම දැක්ක පහුගිය දවසක නියුන් දරුවෝ ප්‍රමාණයක් හම්බ වෙලා ඉතින් මම කල්පනා කරේ මේ අම්මගේ වේදනාව මේක නිකන් මැජික් එකක් නෙමෙයි ඒක වේදනාවක් මිනිස්සු එකේ මැජික් එකක් විතර ඒක දරුවෙක් හම්බ වෙනකොට බලන්නකො 3D වල තියෙනවා දරුවෙක් හම්බ වෙනකොට කොච්චර අමාරුද කියලා හරි එතකොට ඒ වේදනාව කියන කොටස ජීවිතේ දුකක් මම කියන්නේ දැන් දරුවද ඒක කමක් නේ පින්වතුනි හැබැයි අපි තේරුම් ගත යුතුයි අපි නැවත ඒවට වැටෙන්න හොඳයි ඒ වගේ මිදීමක් අපිට තියෙනවා අපි නැවත ප්‍රාර්ථනා කරගෙන දුකමනම් තුරුළු කරගන්නේ දුකමනම් බදාගන්නේ ඒක ලොකු අපරාධයක් හරි ඒ අපරාධය වෙන තැනට ජීවිතය ගේන්නේ. ඒ අපරාධය වෙන තැනට ජීවිතය ගේන්නේ. එනිසා අපි කළ යුත්තේ භාවනාව. අපි භාවනාවක් කරලා භාවනාවක් වඩලා ජීවිත යථාර්ථය කල්පනා කරලා ජීවිත යථාර්ථය තේරුම් අරගෙන ජීවිතය කියන එක ගැන ආසාව අතාරින්න. ඒ භව රාගය කියන කතහැරිය නැත්නම් තමන්ගේ මේ භවයට තියෙන කැමැත්ත නැවත ඉපදීමට තියෙන කැමැත්ත අතහැරිය නැත්නම් නැවත වෙන්නේ දුක් විඳ සසරේ යන්න වෙනවා. ඒ නිසා යෝගාවචරයක් බවට පත් වෙයි. යෝගාවචර දිවියක් ගත කළ යුතුයි. කොහොමද යෝගාවචර දිවියක් ගත කරන්නේ? පිටුතුනි. අද මේ දේශනාව ඔබට විශේෂයෙන්ම මම පාර කපන්නේ. ඔබ භාවනා කරන කෙනෙක් නම් ගිහිව ඒ ගිහිව භාවනා කරද්දී ඇති කරගත යුතු ගුණ සහ වැඩි යුතු ප්‍රතිපදාව කවර ආකාරයකක්ද යන්න පළවෙනියට හොඳ පොයින්ට් මිනිස්සෙක් වෙන්න ඒක තමයි අංක 1 දියා ගන්න කොලයක් කරන් පොයින්ට් එක තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න මම භාවනාවක් ගැන ඔබට කියලා දුන්නොත් මම මේ භාවනාව ඔබට කියලා දෙන්නේ වචනානුසාරයෙන් පමණයි මගේ හැඟීම වචන කරන්න මට බෑ මට පුළුවන් කියන්නේ දැන් අපි දුක ධානයක් ගැන කියන්නේ කියන මට කියන්න පුළුවන් රස්නේ වෙලාවක සීතල වතුරයක දැම්මා වගේ ඇඟ එච්චර වචනානුසාරය ඔබ පොයින්ට් වෙලා ස්වාමීන් වහන්සේ විසින් මොකක්ද මේ ඩෙලිවර් කරේ කියන මෙසේජ් එක අරගෙන ඒක හොඳට ඇතුළට දාගැනීමේ ශක්තිතාවය සක්්‍යතාවය ඔබට තියෙනවා ශක්තිතාවය සහ සක්්‍යතාවය හැකියාව සහ දරාගැනීම පොයින්ට් මොනසෙක ඒක කොහොමද ඒක පුරුදු කරන්නේ? ඒක පුරුදු කරන්න පිටුතින් මට නම් ඇත්තටම මම හිතන්නේ ඔබ මේ ලෝකයේ පිළිබඳව ඔබට තියෙන වටහා ගැනීම තමයි සක්්‍යතාවය කියලා. ඒ කියන්නේ බාහු සත්‍යංච සිප්පංච විනෝච සුසික්කිතෝ සුභාසිතාජා වාචේතම් මංගලමුත්තමන් කිව්වේ. මගේ දැනුමේ හැටියට දැනුම් පද්ධතියෙන් මේක කියන එකක්. මගේ දැනුමේ හැටියට ඒ පොයින්ට් එක එන්නේ ඒ පොයින්ට් එක එන්නේ ඔබට මේ ලෝකයේ පිළිබඳව තියෙන විශාරද දැනුම හැටියටයි තේරුණාද මම කියන හැම කතාවක් මේ කතාව උඩට අහගන්න ඔබේ විෂයේ විශාරදයෙක් වෙන්න මේ ලෝභ නැතුව කියන කතාවක් ඔබ කරන්නේ මෙකැනික් වැඩ නම් අනේ ඒ කාර් හදන්න දන්නේ නැහැ මේ කාර් හදන්න දන්නේ නැහැ කියලා අතහරින්න එපා ඔබේ සබ්ජෙක්ට් එකේ විශාරදයෙක් වෙන්න ඔබ software engineer කෙනෙක් නම් app development website development ඔක්කොම ඉගෙන ගන්න. app එකක් හදමුද? අනේ මං coding නම් ඉගෙනගෙන නැහැ. වැඩක් නැහැ. තමන්ගේ විෂය විශාරදයෙක් වෙන්න. ඔබ පරිගණක ඉංජිනේරුවරයෙක් නම් ඒට අදාළ ලේවල් පිළිබඳව විශාරදයෙක් අප්ඩේට් එකක් තියාගන්න. මේ වෙනකොට තියෙන Windows 10 ද 11ද 11 එක තියනවා නම් ඒකේ bugs මොනවද තියෙන්නේ? මම කියන්නේ අපි මේක ගැන පොඩි අප්ඩේට් එකක් තිබ්බහම අපිට ලේසි. දැන් මගේ පින්තුල හිතන්නකො මම ප්‍රවෘජාවටපත් වෙලා සහ දැන් මේ එක වැඩ කරනවා එක පිටුරු අපි ලයිව් ස්ට්‍රීම් එකක් කරනවා. මම උදාහරණ. ඒතර ඒවාට අවශ්‍ය වන දැනුම් පද්ධති අපි ගන්න එවලේ
මේකට සවුන්ඩ් එකක් ඉන්පුට් කරන්න ඕනිද? ඒ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි ගන්න ඕනේ මොන වර්චුවල් කේබල්ස් හරහාද? තේරෙනවද මම මේ කියන්නේ? දැන් අද ලංකාව හරි ගෝත්‍රිකයිනේ පින්වතුනි. ඇත්ත කතාව. පොයින්ට් නේ. සාමාන්‍ය දෙයකට උනත් පොයින්ට් නේ. මිනිස්සු අර YouTube channel එකක් හදලා හැම තැනම කමෙන්ට් කරගෙන යනවා මගේ එක subscribe කරන්න මග අනේ මටත් 1000ක්. තමන් හොඳ content creator කෙනෙක් නම් තමන්ට හොඳ content එකක් හදන්න පුළුවන් නම් මිනිස්සුන්ගේ need එක දැනගෙන මිනිස්සුන්ගේ අවශ්‍යතාවය දැනගෙන කුණු නැතුව හොඳ දෙයක් බෙදා දිය හැකි නම් මිනිස්සු කුණුත් ගන්න එනවනේ. ඔබ කුණු බෙදෙන කසල සෝදකෙක් වෙන්න එපා. කසලෙක් වෙන්න එපා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය දැන් එහෙම ළමයි ඉන්නේ නැද්ද? කොච්චර මගේ ඔළුවේ තියෙනවා පින්තුනේ ඇත්ත මේ බණ කියන්න බෑ කියපු ගමන් ඕගොල්ලෝ හෙටිනම් කතා කරන ආවදින කන්ටෙන්ට් ටිකක් කියන්න කියලා. නියම කල්පනා කරන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මොකක්ද? හරිද? ඔබ වෛද්‍යවරයෙක් මේ බලන්න ඔබ වෛද්‍යවරයෙක් නම් වෛද්‍ය උපදෙස් දෙන්න පටන් ගන්න. වටිනවනේ මගේ රත්තරන් පින්තුනේ මිනිස්සෙක්ට හදිසි උණක් හැදුණා. මොකක්ද කරන්නේ? දතේ අමාරුවක් හැදුනොත් මොකක්ද කරන්න ඕනේ? ඒගොල්ලෝ දත ගෙදරින් ගාලවන්නේ ඔයගොල්ලෝ ගාවට එයි. මිනිස්සුන්ට අවශ්‍ය මූලික දැනුම දීලා තියෙන මේ මිනිස්සු දන්නේ නැහැ මගේ රත්තරන් පිඟුතුනි කනට යතුරු දාන්න හොඳ නැහැ කියන කතාව. මිනිස්සු දන්නේ නැහැ කනට කොටන් බටන් දාන්න හොඳ නැහැ කියන කතාව. මිනිස්සු දන්නේ නැහැ කනට ඔය එක එකව කෑලි දාන්න එපා කියන කතාව. ඒක ඔබ සමාජයේ දැනුවත් කිරීමේ දුර්වලතාවය නේද? හරිද? මොකක් හරි දෙයක් කරන් තමන්ගේ විශේෂ විශාරදේ ඔබ බණ කියනවා මේ කියන්නේ ඒක දේශකින් නෙමෙයි හැම පැත්තෙම ධර්ම කාරණාවක් ඇහුවොත් විසඳ ගන්න පුළුවන් නොලෙජ් එකක් හදා ඔබ භාවනා කරනවා ඒක විශාරදේ පොයින්ට් උනාට පස්සේ ජීවිතේ හරි ලේසි සංක එක තමයි පොයින්ට් වෙන්න ඒක ඔබේ ලෞකික ජීවිතේට වගේම භාවනා දැන් භාවනා කරන්න යනවා භාවනා කරන මම ආනාපාන සතිය වඩනවා කියලා අස්වා ගත්තා නම් මට ආනාපාන සතිය පෙයි වැඩෙන්නේ මට මේ වෙන කොහේවත් කියන භාවනාව ඇතුළේ ඉන්නෝ ඒකයි ගුරුවරයා විසින් ලබා දෙන කර්මස්ථානීය තුල එයින් පිට නොපැන කර්මස්ථානීය තුල වැඩෙන්න නම් පොයින්ට් වීම කියන එක තියෙනවා. ඒකෙදි මට එහෙම මිනිස්සු හම්බෙන්නේ හරි අඩුවෙන්. මම දැකලා තියෙනවා මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සු අඩුයි ලෝකේ. හැබැයි මිනිස්සු හරි සනීපයි. ඇසුරට පුදුම සනීපයි. මොකද කියන එක තේරෙන්නේ. කියන එක තේරෙන්නේ. සමහරවිට කියන එක තේරුම් ගන්න බෑ. පොයින්ට් වෙන්න එක අනිවාර්යයි. ඒක නැතු ඉස්සරහට එකේ මුට්ට සතිස්සන වදාම ආනාපාන සතිය මහණෙනි මම මේ පොයින්ට් නැති එකට කියන්නේ මුට්ට සතිස්ස සිහි මොට එක්කෙනාට කියලා වැඩක් නවදාම කියන්නේ නෑ වඩන්න පොයින්ට් වෙන්නේ විපස්සනා වඩනකොට පොයින්ට් එකේ වඩාගෙන යනවා නැත්නම් ධර්ම කාරණා හැපෙන්නේ නෑ අපිට මෛත්‍රී වඩනකොට ඒකේ අවශ්‍යතාවය අඳුරගෙන වඩන්න ඕනේ අට්ටික සංඥා වඩනකොට ඒකේ අවශ්‍යතාවය අඳුරගෙන වඩන්න ඕනේ එහෙම වැඩුවොත් ඔබට දිග ගමනක් යාගන්න අනිවාර්යෙන් පුළුවන්කම ලැබෙනවා. හැදෙන්නේ මම කියන්නේ. එක ඊළඟට දෙක ගුරුවරයාව ඇසුරු කිරීම මේක හරි වැදගත්. කුක්ලා දෙන්නෙක් බත් එකක් කිව්වොත් ඒ බත් එක කාග එක එක්කෙනා තම තමන්ගේ රෙසිපීස් වලට හදන්නේ. ඒ වගේම අන්තර්ජාලයෙන් රෙසිපි බලලා හදන කෑම කන්නත් බෑ. ගුරුවරයෙක් තෝරගන්න අංක 1ට හොඳ ගුරුවරයෙක් නමන්න පාර පෙන්වන්න පුළුවන්. එතනින් යාට ඒ ගුරුවරයාගේ වචනෙන් පිටපයින් ඉපා ගුරුවරයෙක් කියන්නේ පිඟුතුණී භාවනාව වඩපු කෙනෙක් නේ ගුරුවරයෙක් කියන්නේ ඒකටනේ. උන්වහන්සේ ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරාට උන්වහන්සේලා දන්නවනේ ඕගොල්ලෝ කවුද කොහෙද එන්නේ කොහෙටද මේ කැරකින්නේ මොනවද මේ කරන්නේ කියලා. ඒ නිසා එක ගුරුවරයෙක් තෝරගෙන ගුරුවරු දෙතුන් දෙනෙක් ඇසුරු කරගෙන ගුණවන්ත කියන්නේ ගුරුවරු දෙන්නෙක් ඇසුරු කරලා මොනේ කර්මස්ථානීය පටලව ගන්නවා. දැන් මට ඊයේ කතා කරා එක්තරා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ආරාමවාසී මෑණියන් වහන්සේ නම ඉතින් මේ කමඨහන දෙද්දි මට හිතුණා මගතේ කමඨහනක් ගැන කිව්ව මට හිතුණා අනේ දෙයියනේ මොනවද මේ කියන්නේ කියලා. මහා ප්‍රසිද්ධ දැනක. හැබැයි ඒත් මම කමඨහනට යාගේ ඇතුළත් ඉන්වෝල්ව් වුණේ නෑ. ඇයි? ඒක යුක්තියක් නේ. එයා කන්ෆියුෂන් ඊට පස්සේ යාට එතන ඉන්නත් බෑ අනේ මම වැරදි එකක්ද කරන්නේ හරි එකක්ද කරන්නේ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ යාට පැවිදි ජීවිතෙත් නෑ. ආවයි කියලා මෙහෙ ඉන්නත් බෑ. එනිසා එක ගුරුවරයෙක් ඇසුරු කරගෙන හැබැයි මෙහෙමයි ඒ ගුරුවරයෙක් ගාව ඉඳලා බලන්න තමන් ටික මාර්ගයේ වැඩෙනවද කියලා තමන්ගේ මාර්ගයේ ටික වැඩෙනවා නම්
තමන්ගේ මාර්ගයේ ටික ටික උඩට එනවා නම් තමන්ට පෙර නොතිබූ අවබෝධයක් ටිකින් ටික දැනිලා එනවා නම් අන්නේ දැනිලා එන ටිකේදී තමන් තේරුම් ගන්න මට මේ ගුරුවරයා ඇසුරු කිරීමෙන් මහත් වූ ලාභයක් නැති වුණා නේද කියලා. ගුරුවරයෙක් ඇසුරු කරද්දී මේක ඉතා වැදගත්. එක ගුරුවරයෙක් එක ආකාරයකින් ඇසුරු කරන ඒ ගුරුවරයාගේ උපදෙස් ලබාගෙන ඒ ගුරුවරයාගේ යටත ඉඳලා යම්කිසි කාලයක් මේ භාවනාව පුරුදු කරන්න. අවුරුද්දක් දෙකක් තුනක් එක ප්‍රශ්නයක් නෑ. යම්කිසි කාලයක් මේ භාවනාව පුරුදු කරගන්න. මේකත් ඉතාම වැදගත් එකක්. ගුරුවරයෙක් ඇසුරු කිරීම කියන එක ඒ ගුරුවරයාගේ සංකල්පනාව ඔස්සේ බණ භාවනාව වඩන විට උන්වහන්සේ ඇත්තටම ඔබ දුර ගමනක් එක්කන් ඒකතන පල්වෙවි ඉන්නේ නැති ගමනක් යන්න පුළුවන්. එකක් තැන සමහර වෙලාවට එකම තැන එකම දේ කිය කාලය කණ්ඩ එපා අපරාධ මනුස්ස ජීවිත. ඒකයි අරම කර හිටියා වගේ නෙමෙයි මනුස්ස ජීවිතේට මොනාරි වෙන්න පටන් ගත්තාම. ඒක තමයි දෙක ගුරුවරයෙක් ඇසුරු කිරීම ඉතා වැදගත්. ඒ නිසා ඒක මතක තියාගන්න. 3 සමාජයේ ජීවත් වෙනකොට ගිහි ගෙදරට මම මේක කියන්නේ මේ බොරුවෙන් ජීවත් වෙන්න හදන්න එපා. හරිද? මොකක්ද බොරුව? දැක්කද ලස්සන කතාවක් තියෙනවා. ආච්චිලා නැන්දලා වෙන්නේ. නැන්දලා අක්කලා වෙන්නේ. අක්කලා නංගිලා වෙන්න යනවා. නංගිලා බබාලා වෙන්න යනවා. ඔහොම තමයි තිබ්බේ. මේකට ඉනත් කියා. ඇත්ත කතාව. හොඳ කතාව. තමන්ගේ තරාතිරම තේරුම් අරගෙන ජීවත්. මේක භාවනාවට ඉතාලට. මම ස්වාමීන් වහන්සේ නම. මම තරාතිරම තේරුම් අරගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ මම ස්වාමීන් වහන්සේ නමක් කියලා කියන්නේ මම ඉතින් ස්වාමීන් වහන්සේ නමක් නේ. මට ඇති දෙයක්වත් නෑ. බලන්න දෙයක්වත් නෑ. නම්බුනාම නෑ. නිලතල නෑ. රැක ගන්න කියලා. පරිස්සමෙන් සමාජයේ මගෙනම කොයි ආකාරයේ භාවිතා කරත් මම ඒක මතක ඔයගොල්ලෝ මාව දැකලා ඇති. හොස්පිටල් එකට යනකොට මම යනවා. අපට කඩේකට වඩින්න උනොත් මම යනවා. මොන හරි ගන්න උඹනා වුණොත් අවශ්‍යතාවයක් ආවොත් ස්වාමීන් වහන්සේට ෆාමසි එකට යන්න උනොත් මම යනවා සමහරක් වෙලාවට. ඔයගොල්ලෝ දැකලා ඇති කොයිද ඇයි අපිනේ අපි අපේ ජීවිත ගත කරන්න ඕනේ අපි. අන්නේ හොඳට මතක තියාගන්න. එලිසා බොරු විචූරණ නැතුව ඇත්ත මිනිස්සෙක් වගේ තමන්ගේ රියල් ලයිෆ් එක එන්ජොයි කරන්න. තමන්ගේ ඇත්ත ජීවිතය විඳින්න. එන්ජොයි කරන්න කිය සතුට වෙන්න කියන එක නෙමෙයි විඳින්න කියන එක. චාර්තයේ විදියට ගන්න ඕනේ. ඇත්ත ජීවිතය රියල් ලයිෆ් කියන එක. ඒක හරි වටිනවා. බොරුවෙන් ජීවත් වෙනවට වඩා. එහෙම කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් ඕක හරි ප්‍රශ්න පිළිතුරු. පන්සලකට ආවොත් බණක් භාවනාවක් කරන්නේ ඒකේ මූලිකත්වය ගන්න හදනවා. වෙන්නේ මොකක්ද ඔබට ඔබේ විමුක්තිය අතහැරෙන කරේ. පින්කමක් කරොත් භාවනාවක් කරොත් ඒවත් එක්ක ගැටෙනවා. වෙන්නේ ඔබට ඔබේ විමුක්තිය අතහැරෙන එකනේ. තැන් වල චුට්ට පුංචි දේවල් ගොඩ ගාගෙන ගියයින් පස්සේ අවසානයේදී ඔබට ඔබව නැති වෙනවා. ඔබට සමාජයක් නැති වෙනවා. මතක තියාගන්න. ඔබට සමාජයක් නැති වෙනවා. ඒ සමාජය නැති වෙද්දී ලෝකෙට ඔබ හාස්‍යයක් වෙනවනේ. හාස්‍යයක් වෙනවා. ලෝකෙට ඔබ වේලුවක් වෙනවා. ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන ජීවත් වීම කියන එක නොවටිනා කරුණක් නෙවෙයි පිටුතර. ඒක ඊටාම වටිනා කරුණක්. යෝගාවචර ජීවිතයකට මේ ඇත්ත ඕනේ. ඊළඟට තමයි පිටුතුනි තව මම එකක් කියන්න මේ ගිහි ගෙදරකදී විශේෂ මේ තුන වැදගත්. ඊළඟට මම සාමාන්‍යයෙන් ගිහි ගෙදරට යනවා. ගිහි ගෙදරකදී ඔබට පුළුවන් නම් පොඩි බුද්ධ මන්දිරයක් ගේ ඇතුලේ හදාගන්න නිදහස් තැනක ලස්සනට. ඔය හැම දෙයකටම වියදම් කරනවානේ. පොඩි බුද්ධ මන්දිරයක් භාවනා කරන්න චූටි තැනක් ඉඳගෙන ඉන්න චූටි තැනක් හවසට ගිහලා පිරිතක් කාලා ඉන්න පැය භාගයක් වෙන වැඩි නැහැ පිටුතුනි වයසට යද්දි කරන්න දරුවෝ ලොකු වෙලා ඒගොල්ලෝ බැඳලා ගියාම හවසට ගිහින් ඉඳගෙන පැය භාගයක් පිටුවක් අහන්න පුළුවන් නිදහසේ නිස්කලංක තැනක් කුලන් ටිකක් වෙදි භාවනා කරන්න පුළුවන් තැනක් කුලන් ටිකක් වෙදි නිදහසේ ඉන්න තැනක් ඔයගොල්ලෝ රෙස්ට් එකේ ඉන්න කියලා ගයක් හදනකොට ඔන්චිල්ලාවක් බැඳ ගන්න එළිය බෙන්ච් එකක් තියාගන්න බුද්ධ මන්දිරයක් හදාගන්න රෙස්ට් එකේ සැබෑ රෙස්ට් එක විඳින්න සැබෑ විවේකී විඳින්න ඒ බුද්ධ මන්දිරය හදන තැන විවේකීව ඉන්න.
විවේකීව තියන්න බුදු පිළිම වහන්සේ තිබ්බා. වතාවත් කර අර සුවඳ ඉන්න මොකක් හරි ගැව්වා. ඒක ඇතුළට යනකොට නිවිල යන්න ලස්සනට ලයිට් ටිකක් හැදුවා. හිත නිවෙන්න විහාරගේ වගේ තියලා තියන්නේ. විහාරගේ වගේ. ඒක ඉතා වැදගත්. ගෙදරට භාවනා කරන තැනක් වෙන් කරගෙන තබාගෙන. සේවට වතාවත් පිළිවෙත් කිරීමත් ඉතා වැදගත්. ඇත්තටම කරුණුන් වහන්සේ නමක් තියලා සැබෑ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ අපි මේ වගේ චෛත්‍යවලය කියලා සංඥා උපදවාගෙන වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං මේ ගාථා කියනකොට අර්ථය වන්දාමි චේතියං සබ්බං සබ්බං කියන්නේ සියලු චේතියං කියන්නේ චෛත්‍යවලට වන්දාමි කියන්නේ වඳිමි සබ්බඨානේසු පතිට්ඨිතං සබ්බ සියලු ඨානේසු තංවල පතිට්ඨිතං පිහිටි සබ්බඨානේසු පතිට්ඨිතං शारीरिक धातु महाबोधि में शारीरिक धातु नासला तंपत में हाँ सियलु देवल टिके बुद्ध रूपं सकलं सदा महाबोधि के बोधि नासला पर बुद्ध रूपयन सकलं सदा सियलु तेंगल सकस करती लස්සන බල වන්දාමි චේතියං බලන්නකො මේ එදිනෙදා ජීවිතයට මේක ගන්න. එතකොට ඒ අර්ථානුරූපීව ගෙවෙන ජීවිතය ඇතුලේ හරි ලස්සන උදේට නැගිටලා බුදු පහන පත්තු කරලා මල් ටිකක් කඩලා තියලා ලස්සනට බුදුන් ටිකක් ඇඳලා තෙල් ටිකක් ඔළුවේ ගාගෙන එහෙමනේ අපි අතේ තෙල් තුනම අපි ඔළුවේ ගා ගන්නනේ ඔක. පහනින් අරන් ගාගෙන යන්න එපා. අතේ ගෑවුනොත් ගා ගන්න. ජීවිතේට එන්න බුදුන් වැඳලා පිරිසිදු ඉතින් අර මම කලින් දේශනාවකදී කිව්වා මම හිතන්නේ කලින් දේශනාවේදී කිව්වා එදිනෙදා සිහිපත් ගන්න ඕනේ ආකාරය ඒ විදිහට බුදුන් වැඳලා එළියට යෝගාවචරයේ gederදී හදාගත යුතු ලක්ෂණ මෙහිමයි පිටුනේ මේක අහලා අනේ ඇත්තමයි කියලා නිකන් ඉන්න නම් ලෑස්ති වෙන්න එපා අපරාධේ මේ පුරුදු කරගන්න gedara එස දවසට බණක් අහන්න පුළුවන් නම් අනිවාර්යෙන් දාගන්න දවසට බණක් අහන්න දැන් වන්ස ඔයගොල්ලෝ හිතන්නකෝ ස්වාමීනාසික බණ අහනවා කියලා පරණ බණ ඒව හොයන්න එපා මෙතන ඉඳන් ඉස්සරහට බණ ටික අහගෙන යන්න වෙලාව තිබ්බොත් පරණ බණ ටික අහනවා වගේ හරි පින්වත්නි මේ ලක්ෂණ යෝගාවචරයේ ඉතා වැදගත් ඊළඟ එක තමයි අනවශ්‍ය කතාව ඔන්න ගිහියයි වරද්ද ගන්න තැන ඕගලන්ට ඕන් නැති අදාළ නැති කිසිසේත්ම වගකිව යුතු නැති වෙන ප්‍රශ්න පටලව ගන්න එපා ජීවිතේට. සමහරුන්ට තියෙන ප්‍රශ්න හැටියට මේ කොයිර පන්සලට එක්කන් ගියොත් පන්සලත් එක්ක ප්‍රශ්න. පින්කමකට එක්කන් ගියොත් පින්කමත් එක්ක ප්‍රශ්න. පිරිසක් අඳුනාගත්තොත් අඳුනාගන්න පිරිස එක්ක ප්‍රශ්න. හැම තිස්සෙම මිනිස්සු ප්‍රශ්න දාගන්නවා ප්‍රශ්න වලට පැටලෙනවා ප්‍රශ්න වල මුලා වෙනවා. එම කරන්න බෑ. ප්‍රශ්න වලට යන්න දෙන්න. ප්‍රශ්න වලට ඒවා තමන්ගේ කරගෙන වැඩක් නෑ. එහෙම වෙන්නේ විශේෂම අනවශ්‍ය කතා නිසා. තේරෙන්නේ මතක තියාගන්න හූමිටි දෙන්න යන්න බෑ. දැන් මම ඔය කියපු හොඳ කතාවක් අපේ ස්වාමීන් වහන්සේලාට ඔබටත් කියන්න. ඒ කවුරු හරි කෙනෙක් එනවා අනවශ්‍ය කතාවක් කරන්නේ. අපි දැන් ඔන්න අනවශ්‍ය මේව හදන්නවද වැඩ? නෑ නේ. මොකද්ද? එක්කෝ නෑ කියන්නකො මමනේ එක්කෝ නෑ ඉතියානේ අන්තිමට මේවා කේලම් ගාන්නටත් යනවා. නෑ කියන්නකො. අර කවුද? අර අලුතෙන් ආ එයා මේ ඔහොමයි කියා මේ දෙයින් එයා මේ එනකොට මේ නෑ තවුණාද කිව්වේ. කවුද වෙයිටි? ඔන්න ඕගොල්ලෝ උපදුප් වලට යන හැටි. එහෙම නෙමෙයි. මේ ඔය දන්නවද වැඩක්? නෑ. එක්ක ඕන්නේ. ඒක තමයිනේ. ඔච්චර. වචන වලට තියාගෙන ඒක තමයිනේ. හරියට ගහලානේ. ඒක තමයිනේ. අර ඔයාට බැන්නනේ. ඒක තමයිනේ. අර මේව කියලානේ එතන ගිහිල්ලා. ඒක තමයිනේ. එච්චර. අතරද? ඔය ඒක තමයිනේ කියන වචනය හරි වැදගත් පින්වතුනි. අපි ගැලවිලා තියෙනවා මා කියන්නේ කට්ටිය ඇවිල්ලා කියනවා මං අනාගාමී වුණා. ඒක තමයිනේ.
ඊට පස්සේ දන්නවා මේ ගණන් ගන්න නැතුව අතෑරිය තමයි කරේ කියලා. මේ ඔබ වහන්සේ ගැන ඊයර සංඝ සභාවේදී කතා කරානේ ඒක තමයි නේ. එච්චරයි. සයිනස් අපි ඊළඟ පාර පින්කම් ඊට වඩා හොඳට කරමු. ඒක තමයි නේ. කවුරු කිව්ව අර සයිනස් කළුයි වගේනේ. ඒක තමයි නේ. එයාම මට හෙට වෙලිවත් අරයට සුදුයි වගේනේ. ඒක තමයි නේ. එච්චරයි. ඉවරයි. ඒ කියන්නේ ඉන්න බෝලෙට යන්න දෙන්න. බොරුවට බැට් එක දාගෙන ස්ලිප් ගන්න කැච් යන්න නැති වෙන්නේ. අර හාමිටි හූමිටි දෙන්න ගියාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඇවිස්සි එනවා. සබ්බං පාය ගමනියන් වගේම ඒක තමයිනේ කියලා අතහරින්න. අපේ හරි වැරද්ද අපිට තියෙයි. ලෝකයා ඒක තේරුම් ගන්න නෑනේ. ලෝකයට ඒක තේරුම් ගන්න යන්න දෙන එක තේරුම්කුත් නෑනේ. කිව යුතු තැනදී කියනවා ඒක වෙන කතාවක්. අතහරින්න ඕන දේ අතහැරලා දාන්න. මේ ශාසනික ගමන එනකොට අපේ අම්මලා එහෙම කතා කරා හාමුදුරුවනේ ඔය අධර්ම වලට කතා කරන්න එපා සෝමහාමුදුරුවන්ට වෙච්ච දේ මතකනේ. ඒක තමයි කියලා එවලෙම ලියනවා තව එකක්. මම ගියා පිට රටවල් කීපයකට බහුවේ කාලේ. ඒ වගේදී ගොඩක් අය මන් දැන් අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයිනේ. ඒක තමයිනේ. බැරිම තැන මම ඒක කියනවා. ඒක කියලා මම ආයේ හවස පන්තිරත් අභිධර්ම කරනවා. මේ ඕක පස්සේ කාලෙක සංග්‍රහවුනේනේ. ඒක තමයිනේ. කියලා ආයි මම උගන්වනවා. දැන් මේ මිනිස්සු නෑ ඉතින් ඇත්තට. දැන් ඒගොල්ලෝ නෑනේ. ඒක තමයිනේ. ලේසි පිටුතුනි ජීව. අනවශ්‍ය ඕපදූප වලට යන්න එපා. කතේරලා දාන්න. ඒක තමයිනේ. කියලා අතෑරලා. ඒක ලස්සන වචනයක්. හරි. එහෙම නැතුව ඉන්නකො මම පොඩ්ඩක් බලන්නකො කියලා අරෙන් අහන එක මෙහෙට කියන්නයි මෙහෙන් අහන එක හෙට කියන්නයි එහෙ කියන්නේ. තමන්ට අදාළ නැති දෙයකට රණ්ඩු වෙලා අන්තිමට පෞල් ජීවිතත් නෑ මිනිස්සුන්ගේ පීඩාව විතරයි මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. හොඳයි. ඔය තමයි වැදගත්ම ටික. ඔය ටික අතෑරියොත් නම් පිටුතර ඇත්තටම ගිහි ජීවිතේක ලොකු ගමනක් යමු. මොකද අනවශ්‍ය වැඩ ඔක්කොම අතෑරන ඕනේ. තමන්ගේ අවශ්‍ය වැඩ උදේ අම්මා කෙනෙක් නැකිලා පැය 3ක 4ක ඩේලි රූටින් එකක් දෙනවා. ඒක වැඩ කරා. ඒක වැඩ කරා. එතනින් එහාට අය අම්මලා තාත්තලා විවේකයිනේ. අර අනවශ්‍ය ඕපයෝප chat call ලෙන්දට කතා කරනවා, පුංචිට කතා කරනවා, මාමට කතා කරනවා, ආච්චිට කතා කරනවා. ඒගොල්ලොත් දැන් ඊට පස්සේ කාල් දානවා මේ දැන් අපිව මතක් වෙන්නේවත් නෑනේ. ඉතින් අනේ දෙයියනේ ඒක තමයි නේද කියලා නිකන් ඉන්නවා. ඒක තමයි බලන්නකොට නේද කියලා නිකන් ඉන්නවා. වෙන මොනා කරන්නේ? මතක් වෙනව ඥාති කීයක් ඉන්නවද දෙයි හාමුදුරුවනේ ගන්නවා නම් එහෙම නෙමෙයි ඒක කතාව. අවශ්‍යතාවය කියන එක නැත්තම් දැන් මම පාඩුවේ ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑනේ. අපිට හම්බ වෙන වෙලාවක හම්බ වෙලා කතා කරන එක වෙන කතාවක්. නැතුව අර ඕපදූප වලට වැටිලා කරදර වලට ඔය කවුරුත් නෑ පින්වතුනි. ඔබට කොවිඩ් එකක් හැදුනොත්, ලෙඩක් දුකක් හැදුනොත්, පිළිකාවක් හැදුනොත් බෙහෙත් කරන්න බොහෝ විට ඔය කවුරුත් බොහෝ අය නෑ පින්වතුනි. ඒකයි. බොහෝ විට බොහෝ අය නෑ. එනිසා ජීවිතේ හොඳට තේරුම් අරගෙන අතහැරීමෙන් තමන්ගේ ජීවිතයට සමවැදලා ජීවත් වෙන්න. මේ යෝගා වචරයන්ට මේ උපදේශ ටික හරි වටිනවා. එකක් පොයින්ට් වෙන එකක් ගුරුවරයෙක් ඇසුරු කිරීම, අනිත් එක අනවශ්‍ය දේවල් වලට කතා බතාවෙන් කරගන්න. ගෙදර හොඳ බුදු පහනක් හදාගන්න, බුදුන් වඳින්න, බුදුරජාණන් වහන්සේපත් පහනපත්තු කරන්න. ලස්සනට තමන්ගේ බුද්ධ මන්දිරය තියාගෙන තමන්ගේ ජීවිතේ පිඟුතුනි හරියට හදාගන්න. ඒකත් එක්ක බැඳිච්ච ජීවිතයක් ගත කරන්න. ඔබේ ගෙදර බුදුන් වදින තැන හොඳට පහනපත්තු කරලා මලක් තියලා හඳුන් කූර දෙකක් ගාලා ඒ සුවය විඳින්න අර අනවශ්‍ය උපදූප කතා කරන්න යන වෙලාවට වඩා ඔබ ධර්ම පොතක් පරිහරණය කළ ධර්ම කාරණාවක් ලියන්න ගන්න අර අනවශ්‍ය දේවල් පරිහරණය කරන්න යන කාලයට වඩා එක වටිනවා ජීවිතේ. හරි? මේ සැබෑව මේ ජීවිත සැබෑව කියන එක තමුණුද අනිත් එක තමයි වීරය කරන්නේ. හොද්දට බණහන්න කියලා කිව්වේ ඒකයි. බණ ඇසීම තුළ පින්වතුනි ඔබට ඔබේ ජීවිතේ වීර කැඳවනවා. බණ අහනික නැවතුවොත් බේත් පෙත්ත අතෑරියා වගේ තමයි. බණ කියන එක අසන්න ඕනි එකක් පින්වතුනි. බණ ඇසීම කල යුත්තක්මයි. බණ අසන කතෑරියොත් සසර ජීවිතේ ස්වභාවය අමතක වෙනවා, අතහැරෙනවා. ඒතර ත්‍රිපිටකයේ එක සූත්‍රයක් බලන්න ගන්න. එක සූත්‍රයක් ත්‍රිපිටකේ බලන්න ගන්න. එක
ඔය වෙන වෙන රැලි වලට යනකොට වඩා සූත්‍රයක් කියවන රැල්ලට යන්න. හරි? ජීවිතේ භාවනාවක් කරන රැල්ලක් හදාගන්න ජීවිතේ හැමදේම විනාඩි 10ක් භාවනා කරන තැනක් ඔබේ ජීවිතේ ඒ වගේ සොඳුරු නවාතැනක් බවට පත් කරගන්න. ඊළඟට තමයි අර බුද්ධ මන්දිරේ වත් පිළිවෙත් කිරීම. ඒක හරි වැදගත්. ගෙදර වතාවත් පිළිවෙත් කිරීම හරි වැදගත්. ඒ වත් පිළිවෙත් කරනවා කියන එකෙදි එතන අස්පස් කරගෙන බුදුරජාණන් වහන්සේට වෙනම තුවායක් පූජා කරලා, රේසර් පූජා කරලා, නිකම් පූජා කරන්න තියෙන පිරිකර භාණ්ඩ වලින් ඖෂධ මොන හරි පූජා කරලා, අටපිරිකරක් ගෙදර බුදු පහන ගාවට පූජා කළා. නිරතුරුවම බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරගෙන ඉන්න. පාන්දර නැගිටලා මම කියන්නේ මේවා හැමෝටම කරන්න ප්‍රායෝගික නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ ගිරන් පස්සේ එකක් හදලා අර තුවා ගසලා, හරිද? කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් ඔබ කවර ආකාරයේ සත්කාරයක් කරනවද? ඒ ආකාරයේ සත්කාරයකට ඔබට යන්න පුළුවන් නම් හැමෝටම කරන්න බැරි වෙන්න පුළුවන් තම තමන්ගේ වැඩත් එක. මම මේ කිව්වේ පුළුවන් අය ඉන්නවා නම් හිතන්ට යන්න. ඒක හරි වටිනවා. තමයි යෝගාවචරයක් සතු යුතු ඊළඟ දේ. ඊළඟ එක යෝගාවචරයක් සතු යුතු ඊළඟ එක තමයි පිටුතුනි අත්හැරීමේ ගුණය පුරුදු කරන්න. ඒකයි සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා ත්‍යාග ඡාග කියලා කිව්වේයි. අත්හැරීම කියන එක පිටුතුනි යෝගාවචරයක් පුරුදු කරගත යුතුයි. අත් නොහරින යෝගාවචරයන්ට ජීවිතේ නොඑක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට ලාභ වාසි ඒව බලාගෙන නෙමෙයි අපි ශාසනයට එන්නේ. ඒකට එහෙම නොයනකොට ඒ ලාභ වාසි බලාපොරොත්තු වුණත් යම් වෙලාවක ඒව නැති වෙනකොට හිත කඩාගෙන වැටෙන නිසා භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා ගිහි ජීවිතයක ජීවත් වෙද්දී ජීවිතයේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන අවශ්‍යතාවයේ ප්‍රමාණය තේරුම් අරගෙන වපසරියට ජීවත් වෙනවා විනා ඒ වපසරිය පයින්න හිතාගෙන ජීවත් වෙන එක නම් පිටුතුනි ලොකු අපරාධයක්. ඒ නිසා ඒක එහෙම කරගන්න එපා. ඒක ලොකු අපරාධයක්. ඉතින් මම හිතනවා ඔබට මම මේ කියන එක තේරෙනවා ඇති කියලා. යෝගාවචර ජීවිතයක් සතුව තිබිය යුතු ගුණධර්ම තමයි මේ. තවත් බලමු මොනවාද සාමාන්‍ය මේ ගිහි ජීවිතේ. අනවශ්‍ය කරදර ඔලුවට දාගන්න එපා. අනවශ්‍ය කරදර. ඒ කියන්නේ දැන් ඒ අනවශ්‍ය කරදර උඩ හුරතල් වෙන්නේ. ඒක තමයි කියන්නේ. අනවශ්‍ය කරදර උඩ හුරතල් වෙන්නේ. අපිට අපේ අම්මා හොඳ නැත්තම් අපි කල්පනා කරන්න ඕනේ අනේ ඉතින් මට නිදහසේ බණක් භාවනා කරගෙන ඉන්නනේ අම්මා හොඳ නේ මං කොහොම හරි අම්මව ගොඩවන්න ඕනේ අරකයි මේකයි මෙහෙමයි කියලා මිනිස්සු කල්පනා කරන දතකට විකාගෙන ඇත්තටම ඔබේ අම්මා හොඳ නැත්තම් ඔබ කරන්න ඕනේ අම්මා මේ වගේ අම්මලා සසරේ ලැබෙන්නේ සසරේ යන නිසානේ අම්මලා ලැබෙන්නේ මා සසර ජීවිතේ නැවැත්වීම හැර වෙනවට කරන්න ඔප්ෂන් එකක් නෑ. ඒ නිසා මේ පුරාණ කර්ම වෙයි තියෙද්දී අලුතින් අම්මා කෙනෙක් ලැබීමේ කර්මය නැති කරගෙන මම ජාතිය ඡය කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ප්‍රශ්නේ උඩ නැගලා ප්‍රශ්නේ පරාද කරන. මාර්යා පිටුතුනි ඔබයි ශාසනයට එනකොට ඔබට කොළ ගහන පොඩි ප්‍රශ්න. ඒකත් මතක තියාගන්න මේ ශාසනයට එනකොට සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්න එනවා ජීවිතේට. අපි සාමාන්‍යයෙන් පණ්ඩු පලාසක කෙනෙක්ට කියනවා බයිසිකල් එකවත් නැගලා යන්න එපා. එනේ ඒ වතාරින් එනකොට මාර්යා පොඩි ප්‍රශ්න දානවා. ගෙදර ප්‍රශ්න මේ හොඳට තිබ්බ ගෙවල් පිස්සු හැදෙනවා. හොඳට හිටිය අම්මලට පිස්සු හැදෙනවා. හොඳට හිටිය තාත්තලට පිස්සු හැදෙනවා. හොඳට ඉන්න සහෝදර සහෝදරයන් පිස්සු හැදෙනවා මේ ශාසනය වැඩ කරගෙන යද්දි. මොකද ඒගොල්ලන්ව අදින්න පුළුවන් එතනින් මාරයට. ඒ තැන්වලදී සැලෙන්නේ නැතුව, ඒ තැන්වලදී කැඩෙන්නේ නැතුව, ඒ තැන්වලදී බොළඳ වෙන්නේ නැතුව, ඒ තැන්වලදී අඬන්නේ නැතුව, පරාද වෙන්නේ නැතුව ජීවිතයට සත්‍යවාදීව මුහුණ දීමයි ශාසනය කියලා කියන්නේ. ජීවිතයට සත්‍යවාදීව මුහුණ දීමයි ශාසනය කියන්නේ. ඔක තමයි ඇත්ත. හරි. මගේ රත්තරන් පින්වතුන්ලා ජීවිතේට යම්කිසි ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නේ දිහා පොසිටිව් බලන්න. මේ සසරේ ස්වභාවය, මේ කර්මවල ස්වභාවය, මේ විපාකවල ස්වභාවය මේව මට මුණ දෙන්න සිද්ධ වෙන්නේ සසරේ යනකොට. ඒ නිසා මා මේ අනවශ්‍ය කරදරේ මගේ මනසට දාගන්නේ ඕක විපාකයක්, ඒක ලෝකේ පවතින විපාකයක්. ඒ විදිහට තියෙද්දි එච්චර. ඒ විදිහට තියෙද්දෙන් කියලා හිතුවා ජීවත් වුණා. නාට්‍ය සින්දු වලින් එන අනවශ්‍ය කරදර ඔලුවට දාගන්න. ඒවා ගේම් වලට ළමයි පුරුදු වෙලා ඉන්නේ. ගේම් වලට. මම හැමදාමත් කියන්නේ ළමයේ ගේම් එකක් ගහන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒකට ඇබ්බැහි වෙනවා කියන එක ප්‍රශ්නයක්. සයම් කිසි පුතෙක් දුවෙක් මේ ටික අහනවා නම් පුතේ දුවේ මතක තියාගන්න. ජීවිතය කියන්නේ ওই වගේ සුකුමාල එකක් නෙමෙයි.
ඕගොල්ලෝ ලොකු අය ඕගොල්ලන්ට මේ රට රකින්න තියෙන ඕගොල්ලන්ට මේ ජාතිය රැක ගන්න තියෙන ඕගොල්ලන්ට මේ ශාසනය ගැන වගකීමක් තියෙන ඕගොල්ලන්ට මනුස්ස ජීවිතය ලැබුණේ ඔය වගේ රුපියල් 25000කට 30000කට යට කරන්න නෙමෙයි. හරිද? නෙගටිව් ඕගොල්ලෝ කම්මැලි නම් ගේම් එකක් ගහන්න එක කමක් නැහැ. ඒක ඕකේ. ප්‍රශ්නයක් නැහැ. ඒක පාට නවත්තන්න කියන්න බෑනේ ගිහි ජීවිතයකට අපිට. හැබැයි ඒක සීමාව තියාගන්න. ඔබ සියලු දේම ඉක්මවල ඕකනම් කරගෙන ඔබ මේ මනුස්ස ජීවිතේට වැඩක් නෑ. ඔබ හොයාගත්තේ හූරගත්තේ නැත්තම් මම මේ කියන කහන්න පුතේ. ඔබ පාඩම් වැඩවලට පැයක් අයින් කරන්න. ඔබ ඔබේ ගෙදර වැඩවලට අම්මත් එක්ක ඉන්න පැයක් අයින් කරගෙන මම අම්මට උදව් කරන්න පොල් ටික ගන්න ඔය ගේම් එක ගන්නට වඩා සතුටක් ඒ රියල් ලයිෆ් එකේ විඳින්න. නිකන් ෆෝන් එකකින් නෙමෙයි ඒක විඳින්න ඕන. බලන්න ෆෝන් එකකින් ක්‍රිකට් ගේම් එකක් ගන්නවට වඩා ඇත්තට රියල් ලයිෆ් එකට ඇවිල්ලා ක්‍රිකට් ප්ලේ කරනකොට සතුටක් නැද්ද? තියෙනවා. එනිසා අර ෆෝන් එකකින් යන ඒගොල්ලෝ මිෂන් එකකින් මිෂන් එකට හදලා තියෙන අපි ඒකට නතු කරන්න. මට මතකයි ඉස්සර එක ගේම් එකක් තියලා බාන් බඩීස් කියලා. එතකොට ඒකේ මේ වගා කරලා පැය 3කින් ඔයාගේ ප්‍රතිඵල එනවා කියලා ඒ ගේම් එක අපි arrange කරනවා. ඊට පස්සේ අපිට හිතෙනවා කොයි හිටියත් පැය 3කින් ගිහිල්ලා ඒ ගෝයන් ටික කපාගෙන. මේක දවස් 2ක් ගහනකොටම මට තේරුණා ඉස්සර මාව මේකට මෙයා ඇදිනවනේ. ඊට මට වෙන වැඩක් කරලා විභාගේ පාඩම් කරකට ගියා 3ට ගිහිල්ලා ගෝයන් කපලා එන්න. 2:00ට ගිහිල්ලා බඩේරියට කෙල්ට වල එන්න. අයිස් ටික විකුණලා එන්න. මම කල්පනා කරා මේකට මේගොල්ලෝ අපි මුකුත් නෑ. එක කතාවයි කරේ මෙහෙම කළා බලන්න ඉන්ස්ටෝල් කරා. ඉවරයි. දැන් නිකමටවත් ඉන්ස්ටෝල් කරේ නෑ. හැමෝටමත් මං කියන්නේ කුඹුරු කොටන අරවා මේවා වෙඩි තියාගන්න ඒ ගේම් ගහනවා නම් ඒවා අපි බැයි කරගන්න හදලා ඉන්නේ. වෙලා ඉන්නවනම් කරන්න දෙයක් නෑ. වෙන්න එපා. අන්ස්ටෝල් කරන්න කියන ඔප්ෂන් එකක් තියෙන එකට පාවිච්චි කරන්න ඔප්ෂන්. හිත හදාගන්න දඩස් ගාලා අයින් කළා දාන්න. අම්මත් එක්ක ජීවිතේ අම්මා රැයට වෙනකොට කුස්සියට ගිහලා බෝංචි ටිකක් කපලා ලුණු ටිකක් සුද්ධ කරලා අම්මගේ උරහිසේ ඔළුව ටිකක් තියාගෙන ඉඳලා බලන්න අම්මා ඔළුව පොඩ්ඩක් අත ගන්නකොට කොච්චර සනීපයිද කියලා. තාත්තත් එක්ක ඉඳගෙන තාත්තා නිවුස් ටිකක් බලනවා නම් තාත්තත් එක්ක ඉඳගෙන තාත්තා ඔළුවට තෙල් ටිකක් දාන්නද කියලා පවුනේ අහිංසක තාත්තා තව ටික කාලෙකින් මැරිලා යනවා. ඔය වයසයි දැන්. ඊට පස්සේ ආය හූල් ඉඳලා වැඩක් නැහැ. දැන් ගිහලා පොඩ්ඩක් අතපය රිදෙනවන. උරහිසට ටිකක් තෙල් ටිකක් දාලා ඔළුවට ටිකක් තෙල් ටිකක් දාලා පොඩ්ඩක් බෙල්ල බදාගෙන හරි ඉඳලා එන්න. ඒ ජීවිතේට පුරුදු වෙන්න අර සුකුමාල ජීවිතේට පුරුදු වෙන්නේ නැතුව අක්කා නංගිත් එක්ක කතා කරන අක්කා කොහොමද හොඳින් ඉන්නවද කොහොමද වැඩ කරන තැන නංගි මල්ලි ඉන්නවනම් අයන ඇඳුමක් අයන් කරලා දීලා සපත්තුවක් පොලිෂ් කරලා දීලා ඒ රැකවරණය ගන්න අම්මා නංගිට මම කවන්නද මල්ලිට මං කවන්නද නංගිව මම බලාගන්නද නංගිව මම නාවන්නද ගෙදර බලු පුතෙක් පූස් පුතෙක් ඉන්නවනම් පොඩ්ඩක් නාවල කරලා තියාගන්න ඇත්ත ඒවා ගාඩන්ස් ක්ලීන් කරගෙන වතු පිටි හදාගන්න. ඒකට ඒගොල්ලෝ අපිට හිස් ඉඩමක් දීලා අර ඒ කාලේ ආව Age of Empires. එක ඒවා ගහනකොට මොකද වෙන්නේ අපිට වෙනම කඳවුරු හදාගන්න පුළුවන් බලසේනාව වැඩි වෙනවා අශ්වයෝ ඉන්නවා අලියෝ ඉන්නවා අපිට දැන් මේ පිරිවර වැඩි කරගෙන මට මෙහෙම පිරිසක් ඉන්නවා කියන මනෝ ලෝකයකට ගෙනියන්න හදන්නේ. ඔබ මේ පිරිස වැඩි වෙයි ඔබට මේ ලෝකය අහිමි වෙයි. සමේ ලෝකය ඇතුලේ බොරු දේවල් වලට යන්නේ. ඒක හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන්න. මේක කිව්වේ විශේෂයෙන්ම යෝගාවචර අම්මලා තාත්තලාටත් මේක ඉතා වැදගත්. තමන්ගේ දරුවෝ මේ වගේ දේවල් කරනවා නම් හදාගන්න බෑනේ. දරුවන්ට මේ පොඩි කොටස අහන්න දෙන්න. මේ පොඩි කොටස අහන්න දීලා දරුවන් එකෙන් ගලව ගන්න. එකෙන් ඔබට දරුවන් ගලව ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් මේ ගලව. එක්කන් එන්න අපි කියලා දෙන්නම් ජීවිතේ. එක්කන් එන්න මං ඉන්න දවසක් බලන්න. අනිවාර්යෙන් කියලා දෙන්නම් දරුවට ජීවිතේම. අපි වෙනස් කරලා තියෙනවා. කරන්නත් පුළුවන් අනිවාර්යෙන්. කරන්නත් පුළුවන්මයි. ඒ වගේම පොඩි කාලේ දැන් ඒව දිහා බලලා මේ වගේ බානකමකට යන පුතාට ළඟට කළා කියන පුතේ වගේ මෙහෙම ගහලා හුවෙන්න එපා. එහෙම නෙමෙයි පුතා මේ වගේ ලිමිට් දැනගන්න. අපේ තාත්තලා අපිට ඒව කියලා දෙනකොට අපේ ඔළුවේ ඒව රැඳුණා. මේ වගේ ලිමිට් දැනගන්න. සෙල්ලම් කරාට කමක් නැහැ පැයකින් ගෙදර එන්න. තවන්නේ යන්න. පැයකින් ගෙදර ඇවිල්ලා පාඩම්. ගැලවුවා එකෙන්. ඒ ගැලවීම නිසා ලොකු රකව දැන් බලන්න මම දැක්කේ පිළිද ෆෝන් එක ගත්ත කියලා බෙල්ල වල දාගෙන නේ. එහෙම එනවා කියන්නේ ඒක ලොකු භයානක නිසා ජීවිතේ අනවශ්‍ය දේවල් පැටලෙන. පැටලෙන්න. දරුවන්ටත් මේ කියන්නේ අහිංසක අම්මලා තාත්තලා ජීවිත විනාශ කරන්නේ. කරුණා කරන්න. පව් ඔය අහිංසකයෝ. මට ඔබේ අම්මා තාත්තා ගැන තියෙන හැඟීම ඔබට ඔබේ අම්මා තාත්තා ගැන නැත්තම් වැඩක් නෑ නේ පිංගුතුනි පුතේ දුවේ. හරිද? ඒගොල්ලන්ගේ හීන
ඒගොල්ලෝ පව් ඇත්තටම. ඒගොල්ලන්ට කොච්චර ප්‍රස්ථාන කරත් ඕගලන්ට ණය ගෙවන්න බෑ. අහිංසක ජීවිතයක සිල්ලම් කරන්න නැතුව ජීවිතේ හරියට හදාගන්න ඔබට. අනිවාර්යෙන් මේ කාරණා උපකාර වෙයි. යෝගාවචරව වාසය කරනයි මම අර කියපු කාරණා ටිකයි කිව්වේ. මොනවද කිව්වේ? පොයින්ට් වෙන්න කිව්වා. ගුරුවරයා අසුරු කිරීම ගැන. ගෙදර බුදු කුටිය ගැන කිව්වා. ඒ බුදු කුටියවත් පිළිවෙත් කරගැනීම පිළිබඳව කිව්වා. ඊට පස්සේ අනවශ්‍ය දේවල් වලට ඕපදූප හොයන්න යන්න එපා නේ. මොකද්ද වචනේ? ඒකනේ. ඒකනේ කියලා අතහැරලා දාන්න. අනවශ්‍ය දේවල් වලට කාලය ගන්න එපා. අනවශ්‍ය නාට්‍ය සින්දු වල අතරමං වෙලා ජීවිතේ නාස්ති කරගන්න එපා. එහෙම වුණොත් ඔබට ලොකු ගමනක් යන්න පුළුවන්කම අනිවාර්යෙන්. හැබැයි ඒ සඳහා මේ දේශනාව හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරමු. මේ දේශනාව ඔබට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරපු මුතුන්ට අනේක වාරයක් පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන්ම පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. ගාල්ල අක්මීමන කොටගොඩ පන්සල පාරේ පදිංචි කේ.ජී. මාතුපාලි මිය විසින් 2021 11/3 වන දින පැවැත්වෙන අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් තියෙනවා. අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන්නේ මීට වසර 56කට පෙර මියගිය මීගොඩ ලීලාවතී මවටත් වසර 16කට පෙර මියගිය කේ.ජී. පීටර් පියාණන්ටත් වසර 23කට පෙර මියගිය රූපානන්ද බටුවන්තුඩාව ස්වාමි පුරුෂයාටත් පින් අනුමෝදන් කිරීම සඳහා අද දවසේ මේ දේශනාව සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන් වන බී.කේ. කරෝලිස් අප්පුවාමි පියාණන්ටත් කේ.ජී. ජේන්නෝනාමවටත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන් සහ සංසාරගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම් සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින හරීම් දුල්නෙත්, කවීන් දුල්නිමි කියන මුණුබුරන් දෙදෙනාට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින යේසිස් විදුසර මුණුපුරාට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීමට දෙව්මි මෙත්මිනි මිනිපිරියට පබසර මන්දාර මුණුපුරාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන් දේශනාව සිදු කරවාගත් බව සිහිපත් කරලා තියෙනවා. දියණිවරුන්ට, බෑණෑවරුන්ට, සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාට, ඥාති සහෝදර සහෝදරයන් ඇතුළු සියලු දූ දරුවන්ට, නෑදෑ හිතමිතුරන් සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නෙත් මණ්ඩලයට ආශිර්වාද කිරීමට, ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම නොවැම්බර් 3 නෙත් FM 16 වෙනි සංවත්සරයේ සමරන බැවින් අද දවසේ සභාපති නිහාල් සෙනවිරත්න ඇපා මහත්මයා සහ ප්‍රධාන විධායක නිලධාරිය සංඝ ජයසූරිය යන මහත්මයන්ට කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම සඳහා අද දවසේ මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ, ධර්ම දානීය කළ සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් නිවිල යන්නට මේ කුසල් හේතු පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම නමින් මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. නම් සඳහන් කළ නොකළ සියලු ඥාතීන් පින් අනුමෝදන් වීමෙන් සසර සෝපත් භාවයට පත්ව තුන් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක්, පාරමී ධමයක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම නම් සිහිපත් කළ, නමින් මියගිය, නම් සිහිපත් නොකළ නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව සසරගත ජීවිතයේ සුවපත් වේවා, උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුන් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා නම් සිහිපත් කළ නොකළ සියලු දෙනාගේම ධර්ම දානමය කුසල ශක්තිය ප්‍රාර්ථනීය බෝධියකින් ඒ සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා. නම් සිහිපත් කළ සියලු දෙනාටම දායකත්වයේ දැක්වූ සියලු පින්තුන් අද දවසේ මේ උතුම් කුසල ශක්තිය හේතු කරගෙන උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ කුසල් සුඛ පාරමිතාවක් කරගෙන මේ ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන අජරාමර අමෘත නිර්වාණින් නිවිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වේර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගනිත්වා. මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියෙන් වේවා, පාරමී දම්පිරේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමින් අදට ධර්ම දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා
දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති